අපි දැන් සූදානම් වෙන්නේ ක්‍රියාපද ගැන කතා කරන්න. අපි දැන් වාක්‍යයක් ලියනකොට මූලික වශයෙන්ම ලොකු අවධානයක් දෙන්න ඕන ක්‍රියාපදයේ සම්බන්ධව. ඉතින් මොකද හේතුව ක්‍රියාපදය සමහර තැන්වලදී ක්‍රියාපදයේ වෙනස් වෙන ආකාර තියෙනවා. ඒ වෙනස් වෙන ආකාර සම්බන්ධව හොඳ පැහැදිලි දැනුමක් ඇතුව තමයි අපි ඉස්සරහට යන්න ඕන. මේ සාමාන්‍යයෙන් ඔයාලට වාක්‍යයක් ගොනගා ගන්න, වාක්‍යයක් ලියා ගන්න, හිතන වාක්‍ය ඉංග්‍රීසියෙන් කියන්න අවශ්‍ය වෙන කාරණා ටික විතරයි මෙතනදී මම පැහැදිලි කරන්නේ. සියලුම ව්‍යාකරණ කාරණා නැත්නම් මේ එකක් සම්බන්ධව තියෙන සියලුම දේවල් මෙතන පැහැදිලි කරන්න යන එහෙමොත් අවුල් වෙනවා. ඒක නිසා මෙතන අපි කතා කරන්නේ මේ ක්‍රියාපද ගැන විතරයි. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ක්‍රියාපදයක් ගත්තොත් ක්‍රියාපදයක් ප්‍රධාන වශයෙන් ආකාර පහකට ඉන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රියාපදයක් ඉංග්‍රීසි භාෂාව තුළ ආකාර පහකට තමයි තියෙන්නේ. දැන් මේ ඔයාලට පේනවා මේ බෝඩ් එකේ මෙතන තියෙනවා right කියලා, මෙතන තියෙනවා rights කියලා, මෙතන තියෙනවා right කියන පදයට ing එකතු කරලා writing කියලා, මෙතන තියෙනවා wrote කියලා, මෙතන තියෙනවා written කියලා. එතකොට මේ right කියන ක්‍රියාපදය ඒ ක්‍රියාපදයේ ඉපදිච්ච ගමන් ඉන්න ස්වරූපය, ඒ කියන්නේ ක්‍රියාපදයේ ඉපදෙනකොටම එහෙම තමයි ඉඳලා තියෙන්නේ. එතකොට අපි යාට කියනවා ඒ ක්‍රියාපදයේ මූලික අවස්ථාව කියලා. හරි නේද? දැන් මේ ක්‍රියාපදයේ මූලික අවස්ථාවට අපි කියනවා simple present tense කියලා. මොකද හේතුව දැන් මෙයා ඉන්නේ සරල වර්තමාන කාලයෙන්. එතකොට දැන් දෙවෙනි කෙනාත් ඉන්නේ සරල වර්තමාන කාලයෙන්ම තමයි. දැන් ඔයාලට මම මේක තියෙන අවුල ලියලා දෙන්නම්. මෙයා සරල වර්තමාන කාලයි right කියන කෙනා, rights කියන කෙනාත් සරල වර්තමාන කාලයි. මෙතන වෙනස තමයි මේ right කියන ක්‍රියාපදය බහුවචනයි, මෙතන rights කියන ක්‍රියාපදය ඒක වචනයි. ඒ කියන්නේ ක්‍රියාපදය ඒක වචනකුත් තියෙනවා, බහුවචනකුත් තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා ing එකතු කරලා අපි මේකට කියනවා present participle කියලා. present participle කියලා කියන්නේ වර්තමාන කෘදන්තය. එතකොට මේ තියෙන්නේ ක්‍රියාපදයේ වර්තමාන කෘදන්ත ස්වරූපය. දැන් මේ ing ස්වරූපයෙන් ක්‍රියාපදය අපි දාන්නේ මොන වෙලාවටද කියන එක ගැන ඔයාලට මම ඉස්සරහට කියලා දෙනවා. දැන්ට මේ ටික විතරක් මතක තියාගන්න. ඊළඟට මේ තියෙන wrote කියන එක. එතකොට wrote කියලා කියන්නේ ක්‍රියාපදයේ අතීත කාලය. past tense කියලා තියෙන්නේ ඒකයි. එහෙනම් මෙතෙන්ට එනකොට ක්‍රියාපදයේ ආකෘති හතරක් තියෙනවා. අන්තිම එක තමයි අතීත කෘදන්තය. හරි නේද? ක්‍රියාපදයේ අතීත කෘදන්ත අවස්ථාව. එතකොට අපි right කියන එකේ නම් අතීත කෘදන්ත අවස්ථාව වැඩිට සලකන්නේ written කියන එක. දැන් බලන්නේ නම් මේ ක්‍රියාපද ටික ගත්තොත් එහෙම ඔයාලට පැහැදිලි එහෙනම් ඕනම ඉංග්‍රීසි භාෂාව තුළ තියෙන ක්‍රියාපදයක් ආකාර පහකින් ඉන්න පුළුවන්. එකක් තමයි right කියන එක, අනිත් එක rights කියන එක, අනිත් එක writing, අනිත් එක wrote, අනිත් එක written කියන එක. දැන් අපි මේක ගත්තොත් එහෙම eat කියන එක ගත්තොත් eat, eats, eating, ate, eaten විදිහට තමයි එන්නේ. පැහැදිලි නේද? හරි. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. දැන් අපි ක්‍රියාපද ගැන කතා කරා. අපි මීට කලින් කතා කළා සරල වාක්‍යයක තියෙන ප්‍රධාන කොටස් සම්බන්ධව. දැන් අපි කතා කරනවා මේ ක්‍රියාපදය දාලා අපි කොහොමද ප්‍රධාන කාලවලට අනුව මේ වාක්‍ය ලියන්නේ කියන එක. අපි දැන් කතා කරන හදන ටෙන්සස් සම්බන්ධව. ටෙන්සස් කියලා කියන්නේ කාල භේදය. එතකොට මේ කාල භේදය කියන එක අපි කතා කරන්නේ දැන් අපි මුලින් කතා කරා සරල වාක්‍යයක ප්‍රධාන වශයෙන් කොටස් කීයක් තියෙනවද ඒක සම්බන්ධව. ඊළඟට අපි කතා කරා ක්‍රියාපදයක අවස්ථා කීයක් තියෙනවද කියන එක සම්බන්ධව. දැන් අපි මේ කතා කරන්න හදන්නේ ඒ වාක්‍යයක් අපි ලියනකොට වාක්‍ය අයිති වෙන කාල සම්බන්ධව. එතකොට සාමාන්‍යයෙන් වාක්‍යයක් අයිති වෙන කාලය කියන එක අපි දැනගෙන ඉන්න ඕන දෙයක්. එතකොට මේකෙදි ප්‍රධාන වශයෙන්ම භාෂාවට අනුව නෙමෙයි ඕනම භාෂාවට අනුව ගත්තොත් සාමාන්‍යයෙන් අපි හැමෝම දන්න දෙයක් තමයි ප්‍රධාන වශයෙන් කාලය බෙදන්න පුළුවන් අපිට කොටස් තුනකට. එකක් තමයි වර්තමාන කාලය, අනිත් එක තමයි අතීත කාලය, අනිත් එක තමයි අනාගත කාලය. ඒතර වර්තමාන කාලයට අපි ඉංග්‍රීසියෙන් කියනවා present කියලා, අතීතයට අපි ඉංග්‍රීසියෙන් කියනවා past කියලා, අනාගතයට අපි ඉංග්‍රීසියෙන් කියනවා future කියලා. හරි නේද? එතකොට මේ ප්‍රධාන වශයෙන්ම බෙදන්න පුළුවන් කාල තුන. එතකොට මේ කාල තුන අනුකාල හතරකට බෙදෙනවා. ඒ අනුකාල හතර තමයි එකක් තමයි simple, අනිත් එක තමයි continuous, අනිත් එක තමයි perfect, අනිත් එක තමයි මේ දෙකේම එකතුවක් වෙන්නේ perfect continuous. දැන් මේක වල පොඩ්ඩක් පැහැදිලි කරගන්න. මේ තියෙන්නේ ප්‍රධාන කාල තුන. හරි නේද?
එතකොට මේ තියෙන්නේ මේ ප්‍රධාන කාල තුන බෙදන්න පුළුවන් අනුකාල 4. දැන් මේක අපි ගත්තොත් එහෙම මේ present tense කියන එක අපිට බෙදන්න පුළුවන් කොටස් 4කට. present simple, present continuous, present perfect, present perfect continuous. එතකොට simple කියලා කියන්නේ සරල. ඔයාලා මේව ලියා ගන්න. ඒතකොට ලේසි මේව පැහැදිලි කරගන්න පොළේ එක. continuous කියලා කියන්නේ ප්‍රවර්තන. අපි මේකට progressive කියලාත් කියන අවස්ථාවක් තියෙනවා. ඒත් ප්‍රවර්තනම තමයි එක නම් අම්මා මව ඒ වගේ. perfect කියලා කියන්නේ පරිපූර්ණ. perfect continuous කියලා කියන්නේ පරිපූර්ණ ප්‍රවර්තන. එතකොට වර්තමාන කාලේ මේ වගේ කොටස් 4කට බෙදෙනවා කියලා කියන්නේ අතීත කාලෙත් මේ වගේ කොටස් කීයකට බෙදනවද? වර්තමාන කාලේ මේ වගේ කොටස් 4කට බෙදනවා කියලා කියන්නේ අතීත කාලේ ඒ වගේ කොටස් 4කට බෙදනවා. අනාගත කාලෙත් ඒ වගේ කොටස් 4කට බෙදනවා. එතකොට present එක present simple, present continuous, present perfect, present perfect continuous විදියට past එක past simple, past continuous, past perfect, past perfect continuous විදියට future එක future simple, future continuous, future perfect continuous විදියට බෙදනවා. එතකොට දැන් මේක වර්තමාන නම් simple කියන්නේ සරල, continuous කියන්නේ ප්‍රවර්තන, perfect කියලා කියන්නේ පරිපූර්ණ, perfect continuous කියලා කියන්නේ පරිපූර්ණ ප්‍රවර්තන. ඒතර present එකත් එක්ක ගත්තම වර්තමාන සරල නැත්නම් සරල වර්තමානය, වර්තමාන ප්‍රවර්තනය, වර්තමාන පරිපූර්ණය, වර්තමාන පරිපූර්ණ ප්‍රවර්තනය. past එකත් එක්ක ගත්තොත් අතීත සරල නැත්නම් සරල අතීතය, අතීත ප්‍රවර්තනය, අතීත පරිපූර්ණය, අතීත පරිපූර්ණ ප්‍රවර්තනය. future එක ගත්තොත් future කියන්නේ අනාගත කාලෙනේ. අනාගත සරල නැත්නම් සරල අනාගතය, අනාගත ප්‍රවර්තනය, අනාගත පරිපූර්ණය, අනාගත පරිපූර්ණ ප්‍රවර්තනය. ඔන්න ඔය විදිහට අපි ප්‍රධාන කාල තුන අනුකාල 4කට බෙදලා, එතකොට ප්‍රධාන කාල තුන අනු කොටස් සම්පූර්ණ වශයෙන් කීයකට බෙදනවද? එකක් 4කට බෙදනවා කියලා කියන්නේ 4 වරක් 3 12යි. එහෙනම් අනුකාල කීයක් ගැන කතා කරනවද අපි මෙතන? 12ක් ගැන අපි කතා කරනවා. පැහැදිලි නේද? එතකොට මේ අනුකාල 12 ගැන කතා කරනකොට මතක තියාගන්න ඕන අපි අනුපිළිවෙලට ගත්තොත් එහෙනම් මේ අනුකාල 12 පළවෙනි එක simple present කියන විදියට ඊළඟ මේ present කියන එක එනවා ඊළඟ එකට present continuous විදියට ඊළඟට එනවා present perfect විදියට ඊළඟට එනවා present perfect continuous විදියට. පැහැදිලි නේද කියන එක? එතකොට මේ හැම එකේම මතක තියාගන්න මේ අපි මේ කතා කරන්නේ වර්තමාන කාලය ගැන. එහෙනම් වර්තමාන කාලේ ප්‍රධාන වශයෙන් කොටස් 4ක් තියෙනවා. simple present, present continuous, present perfect, present perfect continuous. ඊළඟට අපි කතා කරනවා අතීත කාලය ගැන. එතකොට අතීත කාලය ගැන කතා කරනකොට මේකේ simple present කියන එක නෙමෙයි එන්නේ simple past කියන එක. එතකොට simple past කියන එක මෙතනත් එනවා past කියන එක. එතකොට simple past, past continuous, past perfect continuous විදිහට තමයි එන්නේ. ඊළඟට අපි කතා කරනවා future tense එක ගැන. future tense එක ගැන කතා කරද්දී simple future ඊළඟට future continuous, future perfect continuous විදිහට තමයි එන්නේ. දැන් පැහැදිලි නේද? එතකොට මෙතන 4යි, මෙතන 4යි, මෙතන 4යි, 4 3 12යි. ඔන්නෝම තමයි කාල 12 බෙදෙන්නේ. දැන් ඔයාලා ලියා ගන්නවා නම් වෙනම මාතෘකාවක් ලියා ගන්න tenses කියලා, කාල භේදය කියලා සිංහලෙන් ලියා ගන්න. කාලේ ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදේ කියලා ලියා ගන්න. වර්තමානයේ, අතීතයේ, අනාගතයේ. එම කාල තුන අනුකාල 12කට බෙදිය හැක කියලා ලියා ගන්න. ඒ අනුකාල 12 මොනවද කියලා මේක යටින් ලියා ගන්න. එතකොට simple present, present continuous, present perfect continuous, simple past, past continuous, past perfect continuous, simple future, future continuous, future perfect continuous විදියට මේ 12 ලියා ගන්න. මේකේ තේරුම් දුන්නොත් එහෙම ලියා ගන්න සරල වර්තමාන කාලය කියලා මෙතන දාලා නැහැ, tense කියන එක දාලා නැහැ. හොඳේ? අපි කෙටියෙන් සඳහන් කරගමු. ඒතකොට ලේසි. වර්තමාන ප්‍රවර්තනය, වර්තමාන පරිපූර්ණය,
වර්තමාන පරිපූර්ණ ප්‍රවර්තනය, සරල අතීතය, අතීත ප්‍රවර්තනය, අතීත පරිපූර්ණය, අතීත පරිපූර්ණ ප්‍රවර්තනය. ඊළඟට සරල අනාගතය, අනාගත ප්‍රවර්තනය, අනාගත පරිපූර්ණය, අනාගත පරිපූර්ණ ප්‍රවර්තනය. ඔන්න ඔය විදිහට කාලය බෙදන්න පුළුවන් කොටස් 12කට. අපි මෙතන ඉගෙන ගත්තේ කාලය බෙදන්න පුළුවන් ආකාර කීයක් තියෙනවද කියන එක විතරයි. එතනින් එහාට මම කිසිම දෙයක් ඔයාලට කියලා දුන්නේ නැහැ. මතක තියාගන්න අවශ්‍යත් නැහැ. අපි එනම් දන්නවා දැන් ක්‍රියාපද ආකාර 5ක් තියෙනවා කියලා දන්නවා. කාලය ප්‍රධාන වශයෙන් කොටස් 3යි කියලා දන්නවා. ඒ තුන බෙදන්න පුළුවන් කොටස් 12කට කියලා දන්නවා. ඊළඟට අපි මුලින්ම කතා කරා සරල වාක්‍යයක ප්‍රධාන වශයෙන් තියෙනවා කියලා කොටස් 3ක් සබ්ජෙක්ට් එක, verb එක, object එක විදියට. පැහැදිලි නේද? හරි. දැන් අපි ඊළඟට අපි කතා කරන්න හදන්නේ මේ වාක්‍යයක් ලියද්දී මේ වාක්‍ය ලියන්න පුළුවන් ප්‍රධාන වශයෙන් ආකාර කීයක් තියෙනවද කියන එක ගැන. පැහැදිලි නේද? දැන් ඔයාලට පේනවා මෙතන වාක්‍යයක් තියෙනවා the carpenter makes a table of wood කියලා. හරි නේද? එතකොට මේ වාක්‍යයේ the carpenter කියලා කියන්නේ වඩුවා, makes කියලා කියන්නේ හදනවා කියන එක, a table කියලා කියන්නේ මේසයක්, of wood කියලා කියන්නේ දැව වලින්. එතකොට මේ වාක්‍ය මම තව ආකාරයකට ලියනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම. දැන් මේකේ a table කියන එක මම ගන්නවා වාක්‍ය මුලට. මම ද කියලා දානවා කියන මුලට ගත්තාම හේතු ආදිසාර පැහැදිලි කරන්නම්. එතකොට the carpenter කියන එක වාක්‍ය මම අගට දානවා. වාක්‍ය අගට දාන්නේ by කියන එකත් එක්ක. එතකොට key simple වෙනවා. the table කියලා දැම්මා. එතකොට makes කියන එක මම වෙනස් කරනවා made විදියට. හේතු කියනවා හැම දෙයකම. සුටක් ඉවසලා ඉන්න. එතකොට the table මෙතන මම is කියලා දානවා. හේතු කියනවා පොඩ්ඩක් ඉවසලා ඉන්න. මේ අපි කතා කරන්නේ වාක්‍ය රටාවක් ගැන විතරයි. එතකොට මේ තියෙන්නේ the carpenter makes a table of wood කියන එක මේ දැන් ලියලා තියෙන්නේ the table is made of wood by the carpenter කියන එක. දැන් ඔයාලට සරලව ගත්තොත් එහෙම අර අපි මුලින්ම කතා කරන්නේ වාක්‍යයක ප්‍රධාන වශයෙන් කොටස් 3ක් තියෙනවා කියලා. හරි. අපි දැන් මෙතනදී කතා කරනවා පොඩ්ඩක් ඊට එහා ගිහිල්ලා මෙන්න මෙහෙම. මෙන්න මේ වාක්‍ය මම පොඩ්ඩක් උඩට ගන්නම්. මේ වාක්‍ය ඔය වාක්‍ය තියෙනවා subject එකක් තියෙනවා. ඔයාලා ඒක දන්නවනේ. verb එකක් තියෙනවා, object එකක් තියෙනවා. එතකොට මෙන්න මේ වාක්‍යයේ subject එක තමයි carpenter කියලා කියන්නේ. the carpenter. හරි නේද? මම ඒක චුට්ටක් ඔයාලට පේන්න මෙහෙම කරන්නම්. the carpenter කියලා කියන්නේ subject එක. makes කියලා කියන්නේ verb එක. ඊළඟට a table කියලා කියන්නේ object එක. දැන් ඒතර ඔයාලා හයි මේ මම table කියන එකත් highlight කරන්න පොඩ්ඩක්. මේ table කියලා කියන්නේ object එක. ඒතර makes කියලා කියන්නේ verb එක. මේ of wood කියලා කියන්නේ මොකද්ද? of wood කියලා කියන්නේ මේ වාක්‍යයේ නිදහසේ පවතින කොටස. මේ වාක්‍යයේ නිදහසේ පවතින කොටස තමයි මේ rest එක කියලා කියන්නේ. එතකොට වාක්‍යය නම් ප්‍රධාන වශයෙන් කොටස් 3යි. අනු කොටසත් එක්ක කොටස් 4ක් වෙනවා. එතකොට මේ වාක්‍යයක් ගත්තට පස්සේ වාක්‍ය subject එක, verb එක, object එක, rest එක විදිහට තමයි මේ තියෙන්නේ. දැන් මේකේ අපි ප්‍රධාන වශයෙන් හිතන්න ඕන මේකයි. දැන් ඔයාලා මේකේ දැනගන්න ඕන දේ මම පැහැදිලිව කියන්නම්. දැන් මේ වාක්‍යය බැරි වෙලා හරි දැන් මේ the carpenter කියන වචනේ නැති වුණොත් එහෙම අපිට මේ වාක්‍යය makes a table of wood කියලා එනවා. මේ වාක්‍යය අපිට දැන් the carpenter කියන කෙනා නැති වුණොත් ලියන්න ක්‍රමයක් තියෙන්න ඕන. ඒක නිසා අපි මේකෙදි මේ the carpenter makes a table of wood කියන වාක්‍යය the carpenter කියන කෙනා නැති වුණොත් ලියන ක්‍රමයක් අපි හොයාගන්න ඕන. එතකොට එහෙනම් ඉංග්‍රීසි වල මතක තියාගන්න ඒකට ක්‍රමයක් දීලා තියෙනවා. ඒක තමයි මේ කත්සෝනේ. එතකොට කත්සෝ මූල කරගෙන ලියන වාක්‍ය වලට අපි කියනවා කත්සෝකාරක වැකි කියලා. එතකොට ඒ කත්සෝ නැති වුණොත් එහෙම අපි මෙතන ප්‍රධානීත්වය දෙන්නේ ක්‍රියාපදයට නෙමෙයි කර්මයට. ඒකට හේතුවක් තියෙනවා. අපි ඒක පස්සේ පැහැදිලි කරමු. දැනට මතක තියාගන්න. එහෙනම් ක්‍රියාපදයට නෙමෙයි මූලිකත්වය දෙන්නේ මොකේදද? කර්මයට. එතකොට කර්මය තමයි මේ ඊළඟ වාක්‍යයේ මුලට ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට මේ ක්‍රියාපදය ඇවිල්ලා තියෙනවා මෙතනට.
ඔයාලට පේනවා ඇති ක්‍රියාපදේ ඇවිල්ලා තියෙනවා. ක්‍රෙස්ට් එක ඇවිල්ලා තියෙනවා. සබ්ජෙක්ට් එක ඇවිල්ලා තියෙනවා. මේ සබ්ජෙක්ට් එකට මුලින් ඔයාලට පේනවා ඇති තව පදයක් ඇවිල්ලා තියෙනවා. මොකද්ද? මෙන්න මේක. බයි කියන එක. ඔයාලට පේනවාද මෙතන ඇවිල්ලා තියෙනවා බයි කියන පදේ. එතකොට ඔබ්ජෙක්ට් එක, verb එක, rest එක, byte එක, subject එක ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතන ඔයාලට පේනවා මේ ක්‍රියාපදය ගත්තොත් මේ ක්‍රියාපදය තියලා තියෙන්නේ past participle අවස්ථාවෙන්. ඒ කියන්නේ PP අවස්ථාවෙන්. ඔයාලට ඒක පැහැදිලිව පේනවා ඇති. දැන් ඔබ්ජෙක්ට් එකට පස්සේ නම් ක්‍රියාපදයේ PP අවස්ථාවෙන් කියලා කියන්නේ ක්‍රියාපදයේ අතීත කෘදාන්ත අවස්ථාව. අපි මතක තියාගන්න මේක කියන එකේ අතීත කාලයත් made අතීත කෘදාන්තයත් made. මම ඒව ගැන ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම්. තර verb එකේ අතීත කෘදාන්ත අවස්ථාව තමයි මේ තියලා තියෙන්නේ. මේ තියෙන rest එක, මේ තියෙන by එක, මේ තියෙන subject එක. දැන් subject verb object කියන එක හරි නේද? වෙනස් වෙලා තියෙනවා. object එක verb එක PP by subject එක විදියට. මේ rest එක අපි ගණන් ගන්නේ නැහැ. rest එක වාක්‍යයේ මම අර සම්පූර්ණ වාක්‍යයක් ගත්තා වලට මේක පැහැදිලි වෙන්න ඕන නිසා. එතකොට සාමාන්‍යයෙන් අපි වාක්‍යයක් ලියද්දී නම් මතක තියාගන්න කත්සෝ කියන කෙනා මෙතන ඉගෙන ගන්න ඕන ප්‍රධානම දේ මේක. කත්සෝ කියන කෙනා මුල් කරගෙනත් අපි වාක්‍ය ලියනවා. කර්මය කියන කෙනා මුල් කරගෙනත් අපි වාක්‍ය ලියනවා. එතකොට කත්සෝ කියන කෙනා මුල් කරගෙන ලියන වාක්‍ය වලට අපි කියනවා කත්සෝ කාරක වැකි කියලා. අපි ඒවට කියනවා active voice කියලා. active voice කියලා කියනවා කත්සෝ කාරක වැකි වලට. කර්ම කාරක වැකි වලට අපි කියනවා passive voice කියලා. අන්න එතකොට මේ උඩ තියෙන්නේ active voice වාක්‍යයක්. මේ යට තියෙන්නේ passive voice වාක්‍යයක්. වාක්‍ය ප්‍රධාන වශයෙන් ලියන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. active voice අනිත් එක passive voice. ඔයාලට මේක මම පැහැදිලිව පෙන්න මම පොඩක් වෙන් කරන්නම්. මෙන්න මේ ඉරෙන් උඩ තියෙන්නේ active voice වාක්‍ය. හරි නේද? ඊට පස්සේදී ඉරෙන් යට තියෙන්නේ passive voice වාක්‍ය. දැන් පැහැදිලි නේද ඔයාලට කියන දේ එහෙනම් වාක්‍ය ලියන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙක ගැන දැන් ඔයාලට පැහැදිලි ඇති. එකක් active voice අනිත් එක තමයි passive voice කියලා කියන්නේ. අපි දැන් ඊළඟට කතා කරනවා මේ active voice වල ලියන්න පුළුවන් වාක්‍ය 12 සම්බන්ධව.